SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය අද 2020 සැප්තැම්බර් 22 අඟහරුවාදා සිරස්තල විපක්ෂයේ විරෝධය මැද 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට 20 වන සංශෝධනයේ තුම්පත මම ඉදිරිපත් කරනවා 20ට ජනමත විචාරණයක් ඉල්ලා පළමු දිනේදීම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මෛත්‍රීට ඔක්තෝබර් 5 රනිල්ට ඔක්තෝබර් 6 පාස්කු කොමිසමේ සාක්ෂි දීමට නොතීසි. පූජිත් මුල්වරට සාක්ෂි දෙයි. මෛත්‍රීත් අද කොමිසමට. හෙට සිට බස් ප්‍රමුඛතා මන්තීරුවේ මගී ප්‍රවාහන සේවා පමණයි. පොල්වලට රුපියල් 70ක උපරිම සිල්ලර මිලක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාලය ශබ්‍රි මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයේ නිරත වූ අතර සභාගර්භයේ උණුසුම් තත්වයක්ද හටගත්තා. The big story. 20 වන ව්‍යවස්ථා පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කර දින 14ක් සම්පූර්ණ වී ඇති පසුබිමක ව්‍යවස්ථා ප්‍රකාරව එය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු ප්‍රධාන කටයුතු ආරම්භ වූ අවස්ථාවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සභාගත කිරීමට පෙර සිටම විපක්ෂයේ සමගී ජන බලවේගයේ පාර්ශවයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔවුන් අද සැසිවාරයට සහභාගී වී තිබුණේ විනාශකාරී 20 එපා යනුවෙන් සඳහන් ලාංඡන පැළඳගෙනයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා. ජනතා පරමාධිපත්‍ය එතන රීති ප්‍රශ්නයක් නැත. කරුණා කරලා ප්‍රශ්නේ නැකද අපේ තියෙනවා. එතන අමින්ද ගරු කතානායකතුමනි ඔබතුමාගේ රීති ප්‍රශ්නයක් මොන අංක 1 ඉදිරිපත් රීති ප්‍රශ්නයක් නැහැ. කෙසේ වෙතත් විපක්ෂයේ නියෝජිතයින්ගේ විරෝධතා මැද්දේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් 20 වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අංක 5 අධිකරණ අමාත්‍යතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ තුම්පත මම ඉදිරිපත් කරනවා. දෙවැනි වර කියවීම හෙට දිනේ කෙසේ වෙතත් ඒ සමග සභාගර්භයේ උණුසුම් තත්වයක් නිර්මාණය වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු කළුපටි පැළඳ විරෝධතාපූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වුණා. දැන් ඔබතුමාලා ඉඳගත්තා නම් හොඳයි. අගමැතිතුමක් මොනවද කියන්නේ කියලා අහගන්න. බෑනේ you are shouting. විපක්ෂ ናයකතුමා ඉඳගන්න. අගමැතිතුමා උත්තර දෙන්න හදන්නේ. බන්දුල ගුණවර්ධන අමතුමා කතා කරගෙන යන්නේ. මේ රට ආණ්ඩුකරණය කරන විට මුදල් අමාත්‍යවරයා කළමනාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එහිදී ගරු කතානායකතුමනි මේ රටේ යහපත් රාජපාලනය දෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. කරුණා කරලා ඔබතුමා කතා කරගෙන යන්න. ගරු කතානායකතුමනි මම කොහොමද කතා කරන්නේ? ඔබතුමා කතා කරගෙන යන්න. ඇයි කැමරාව නැත්තේ? ඇයි කැමරාවක දෙන්නේ නැත්තේ? ඔබතුමාලට ඕනේ කැමරාවද? රීති ප්‍රශ්නයේද?
ඇයි කැමරාව දෙන්නේ නැත්තේ? ඉතින් කැමරාවනේ කැමරාව රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. කතා කරන්න එපා. සර් කතා කරන්න එපා. කැමරාව දාන්න අගමැතිතුමා බේරගමු. විසේපා 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 අල්ලේ හරියට කියපන්. ඔබ කියලා දෙන එපා එපා 30 එපා කියලා. 30 එම අවස්ථාවේදී ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ද සභාගර්භය මැදට පිවිස 20ට පක්ෂව සටන් පාට හඬගා කියමින් සභාගර්භය මැද රැඳී සිටියා. චන්දි බෑස්ස චන්දි බෑස්ස. විසේපා විසේපා සංශෝධනයට විරෝධතා දක්වන ක්‍රමවේදයන් තියෙනවා. දැන් මෙයාලට පුළුවන් අධිකරණයේ පිහිට පදන්න. ඒ වගේම අනික් වික්‍රමය තමයි මෙයාලට මේක පරාජය කරන්න ඕන නම් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම කළ යුතුයි. එතකොට මේ ක්‍රම දෙකම අනුගමනය කරන්නේ නැතුව මේ මහ ජනතාවගේ මුදල් කාබාසිනිය කරලා මෙතන පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කරන්න එනවනම් ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. වාඩි වෙන්න. එතකොට දාන්නම් කැමරා එක. වාඩි වෙන්න. මේ පාර්ලිමේන්තුවේ තියෙන අයිතිය පිළිබඳව කතා කරන්න අවස්ථාව දෙන්න. අද මෙතන කරන විරෝධය අගමැතිවරයාගේ අයිතිවාසිකම් මේ පාර්ලිමේන්තුව උත්තරීට පරමාධිපත්‍ය වෙනුවෙන් අද මේ කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා විතරයි. මොකද ඊළඟට ඔබට තියෙනවා සතියක කාලයක් ඔබට අධිකරණයට යන්න පුළුවන්. ඒ අධිකරණයට ගියාට පස්සේ මේක නැවත පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවේ අපිට විවාද කරන්න පුළුවන්. මේ සංශෝධනය යම් අහිතකර දෙයක් තියෙනවා නම් මෙලට අගමැතිතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය නැති කරවල තුමා කැමතිද? අපි නම් කැමති නෑ. මම මරික්කා රාජ්‍යාර්ථ කියනවා කාගේ බලය ඉවත් කරත් මහින්ද රාජපක්ෂගේ බලය ඉවත් කරන්න බෑ කියලා මතක තියාගන්න. තමුන්නාන්සලා හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා ගෙදර යවන්න. තමුන්නාන්සලා 19 ගෙනාවේ මොකටද? තමුන්නාන්සලාට දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට දුකයි තිලා මහින්ද මහත්තයාට නඩු දානකොට ඔයලා කොහෙද හිටියේ? අපි මහින්ද මහත්තයා ශක්තිමත් කරගන්නම්. අද ඇවිල්ලා ගරු අගමැතිතුමනි කියනවා අනේ මේ විනාඩි 5කට කල් දාලා දෙන්න බැරිද? අපිට ටීවී එකට පොඩි ෂොට් එකක් ගන්න. මොකද්ද මේ විපක්ෂේ කැමරා එක පොඩ්ඩක් දෙන්න බැරිද? පේන්නේ නැහැ. රැට ගෙදර ගියාම නෝනා ටීවී එක බලනවා. කැමරා එක පොඩ්ඩක් පෙන්වන්නකෝ. මොකද්ද මේ? ඔය බෝඩ් අල්ලපු අයගෙන් දැනට 17 දෙනෙක් කතා කරලා ඉවරයි මේ පැත්තට එන්න. ඔය වැඩිම බෝඩ් අල්ලගෙන වැඩිම ඔළුවේ බඳන් හිටියා නේද? එයා තමයි හොඳම ඇමතිකම අපෙන් ඉල්ලන්නේ. අපි බලන්නේ රවුන්ඩ් ගානකින් ඉවර කරන්න 20න් මේක. ඒ නිසා 20ට 20ක් ගන්නවා. සභාව තුළ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට කැමරාව යොමු විය යුත්තේ කතානායකවරයා දෙසට හෝ සෙන්කෝලේ දෙසට කියලා තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව ප්‍රකාරව තමයි කැමරාව මේ විදියට කටයුතු කරන්නේ. ඒ නිසා පොඩි ළමයි වගේ මේ පුස්සෝ ටිකක් විශ්සාල්ලගෙන පිස්සු නැටුවට ඒගොල්ලෝ ඉල්ලන විදියට කැමරාව දිය යුතු නෑ. අර 17ක් ගැන කිව්වා 20ක් ගැන කිව්වා. තමන් මේ රටට ලොවට වදාපු අම්මලා තාත්තලා අවමාන කරන කිසිම පුද්ගලයෙක් කිසිම මහජන නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ නැහැ. සමහර අය ජාතියෙන් සමාව ගත්තා 18ට අතයිස්සුප් එක වැරදි කියලා. අද 20 ඕනි කියලා කෑ ගහන മന്ത്രിවරු ඇමතිවරු තව අවුරුද්දකින් දෙකකින් ජාතිය ඉස්සරහා සමාව ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගෙන් ඉල්ලා සිටිනවා හෘද සාක්ෂියකට එකතව ඡන්දේ පාවිච්චි කරන්න. ඔබලාට එරහිව ක්‍රියාත්මක වන 20ට එරහිව ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න. අද තමුන්නාන්සලා මේ පෙරලි කරන වෙලාවේ තමුන්නාන්සලා තව සතියයි තියෙන්නේ ශේෂ්ඨාධිකරණයට කියලා අභියෝග කරනවා. ඒ සඳහා යම් කාර්යභාරයක් කරනවා වෙනුවට අද තමුන්නාන්සලා මේ අමුතු විදිහේ ජනමාධ්‍ය වලට කැමරා ඉල්ලමින් ප්‍රහසනයක් ඉදිරිපත් කරපු ආකාරයට අපිට පේන්න තියෙනවා. ඔබ සභා වර්ගයේ කෑකෝ ගසමින් ඒ සඳහා ඔබ කළ යුතු යෝජනා කරනවා වෙනුවට ඔබ කරන්නේ එහි නොයෙකුත් ආකාරයේ දෝෂ දර්ශන ලක් කරමින් ඒ අවශ්‍ය සාකච්ඡාම මේ ක්‍රියාමාර්ගයට ඔබ දායකත්වයේ වෙනුවට එයින් බැහැරවීමයි කරන්නේ.
අද සිට දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කළ හැකියි. එලෙස විරෝධතා ගොනු නොවන්නේ නම් විසිවන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා. කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුළ විසිවන සංශෝධනය අභියෝගයට ලක් කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීන්දුව ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනුමත වීමෙන් පසු සංශෝධන ඇතොත් කාරක සභා අවස්ථාවේදී ඒවා එක් කෙරෙන අතර තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත විය යුතු වනවා. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකූල නීතිය බවට පත්වනු ඇති. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාඋල්ලා මහතා පාර්ලිමේන්තුවට නොගැලපෙන ආකාරයේ ඇඳුමක් ඇඳ පැමිණ බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධය එල්ල කළා. අතාඋල්ලා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඇඳ සිටි ඇඳුමයි මේ. ස්ථාවර නියෝග යටතේ බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇතුල් වීමේදී මොන වගේ ඇඳුමක්ද අඳන් ඉන්න ඕන කියලා. අපේ ආගර ආතවුල්ල මහත්තයා මොකක්ද අඳන් ඉන්න ජැකට් එක? මේව අඳගෙන පාර්ලිමේන්තුවට. එතුමාගේ ජාතික ඇඳුම. එතුමා මේ ඇෆ්ගනිස්තාන හරි පාකිස්තාන හරි පාර්ලිමේන්තු යන වගේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ෂර්ට් ගලවලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔබතුමා කරුණාකරලා එළියට දාන්න. කරුණාකරලා එළියට දාන්න. විශ්සද මගේ ඇඳුම්ද කියන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. ඇඳලා තියෙන නියමිත ඇඳුමෙන් ඉන්න අර උඩින් අර මේක දාලා තියෙන විතරයි. ඔබතුමා නියමිත පරිදි බොත්තම් ටික පියවලා ඉඳ ගන්න. ඒ අනුව අතාඋල්ලා මන්ත්‍රීවරයා ස්වේච්ඡාවෙන්ම සභාවගෙන් පිටව ගියා. මේක තියෙනවා පොළොරක තියෙනවා මේක තියෙනවා මට සීතල වෙන්නේ මොනවද කරන්නේ ඒ මේක ප්ලස් වෙන්න බැරිද මෛත්‍රී මාත්‍යා අඳගෙන ඕගොල්ලෝ ඡන්ද දානකොට ඒක හරි දැන් ඕගොල්ලන්ට බෑ The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මේ අතර 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු දිනේදීම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා. ඉන් පෙත්සම්කරු ඉල්ලා තිබුණේ නව සංශෝධනය හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එය ජනමත විචාරණයක් හරහා අනුමත කරගත යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම නව සංශෝධනය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා. ඒක තමයි අධිකරු ජනාධිපතිතුමාට ජනතාව දුන්න බලය. ජනතාව තමයි කිව්වේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එපයි කියලා. අවුරුදු 30 ගණන් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමයේ එපා කියපු අය අද ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවටත් එහා ගිහිල්ලා ඒකාධිපති පාලනයකට පාරක්. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කියනවා 20ක් අපෙන් ගන්නවලු. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට සැකයක් තියෙනවා ආණ්ඩුවේ ඉන්න විශාල පිරිසක් මේකට ඡන්දෙ දෙන්නේ නැහැ. බොරුවට රටට විහිළු සපයලා මාතෘකා හදාගෙන විපක්ෂයේ අපි වීරයෝ කියලා පෙන්වන්න හැදුවට තමයි මේ හැම කෙනාටම තේරෙනවා ඒක බොරු වැඩක්. 20 වෙනි සංශෝධනයට විරුද්ධව අකණ්ඩව අපේ විරෝධය ප්‍රකාශ කර සිටිනවා. කෝක දැම්මත් විරුද්ධ වෙන එකනේ ලංකා විපක්ෂයේ සාමාන්‍යයෙන් කරන්නේ. ඒ නිසා එයාට විරෝධය බල කරන්න පුළුවන්. ඒකට අයිතිය තියෙනවා. ඉතින් අපි විපක්ෂයේ ඒ කියන ඉල්ලීම් කරන ඒවා පිළිබඳවත් හොයලා බලලා කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් අද මේගොල්ලන්ට මේ කලබල වෙන්න කාරණාවක් නැහැ. ගෙනාවතින් එක පුද්ගලයාට බලය හුඟක් වැඩි දෙන්න වෙයි. ඒ නිසා විශ්ව එපා කියලා තමයි මාත් කියන්නේ. ගැටලු තියෙන්න පුළුවන්. නමුත් විරුද්ධ වීමක් වෙන්නේ නැහැ. සංශෝධන ගණනාවක් එනවා. කාර්ක සභාව අවස්ථාවේදී ගෙනෙන සංශෝධන අධිකරණයේ අභියෝගයට ලක් කරන්න සාමාන්‍ය පුරවැසියෙකුටවත් දේශපාලන ව්‍යාපාරයකටවත් සිවිල් ව්‍යාපාරයකටවත් බෑ. තුන්වෙනි වර කියවීම අවස්ථාවේදී තමයි අදාළ සංශෝධන ඒ මොහොතේ ගෙනල්ලා ඒ මොහොතේ සම්මත කරගන්න යන්නේ. මොන ආණ්ඩුවක් කරත් ඒ දේ වැරදි. විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයට පනතක් ගෙනාවහම මේ පනතට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන්වත් අවබෝධයක් නැහැ. ඉතින් ඒ කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති മന്ത്രിවරු මං හිතන්නේ හරක් රැලක් වගේ ඇවිල්ලා පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කරාට ඒක හරියන්නේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශ නිකුත් කර තිබූ නිවේදනයකට අදාළව කරුණු දක්වන්නයි කොමිසම කළ දැනුම් දීමකට අනුවයි. මෙතර හිටපු ජනාධිපතිවරයාට එළඹෙන ඔක්තෝබර් 5 වනදාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔක්තෝබර් 6 වනදාත් සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම් දුන්නා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා සැප්තැම්බර් 20 වනදා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණා. එමගින් ජනාධිපති කොමිසමේ අධිකාරීමය බලයට අපහාසයක් සිදුවන බවත් සාක්ෂි ලබා දෙමින් සිටි තම සේවාදායකයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා තැතිගැන්මකට ලක්ව ඇති බවත් ඒ මහතාගේ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කොමිසමට පැමිණිලි කළා. ඒ අනුව නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වන ලෙස කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ කවරෙකු හෝ අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ නම් ඊට එරෙහිව කතා කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවයි. එසේම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සාක්ෂි සම්බන්ධයෙන් කොළඹ අගරාදුගුරු පදවිය නිකුත් කළ නිවේදනය සහ තම සේවාදායකයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනය අතර සමානතාවයක් ඇති බව ඔහු පෙන්වා දුන්නා. එහිදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් කතෝලික ජනතාව නොමග යාම වැළැක්වීම සඳහා කොළඹ අගරාදුගුරු පදවිය අදාළ නිවේදනය නිකුත් කළ බවයි. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිවත් නෛතික පියවර ගත යුතු බව පවසා සිටි අතර ඒ සම්බන්ධ තීරණය හෙට දැනුම් දෙන බව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඔබතුමාට ඔබතුමාගේ රජයේ පොලිස්පතිවරයාත් ආරක්ෂක ලේකම්වරයා චෝදනා කරනවා. ඒක කියන උත්තරයක් නැද්ද ඔබතුමාට? ඔබතුමාගේ වරදක් තියෙනවද? ඔබතුමාගේ වරදක් පිළිගන්නවද? මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඔක්තෝබර් 5 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් අතර ඔක්තෝබර් 6 වනදා පෙනී සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා. ඒ අතර පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් පළමු වරට සාක්ෂි විමසීම කොමිසම අද පස්වරුවේ ආරම්භ කළා. හිටපු පොලිස්පතිගෙන් සාක්ෂි විමසීමට පෙර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් කොමිසම ඊයේ පස්වරුවේත් සාක්ෂි විමසුවා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හේමසිරි මහතාගෙන් විමසා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදිනට පෙර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අප්‍රේල් 16 වන අඟහරුවාදා දින ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේද යන්නයි. නැහැ. අවුරුදු සමය නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු බොහෝ පාර්ශව නිවාඩු ඉල්ලුම් කර තිබුණා. ඒ නිසා එම රැස්වීම පැවැත්වුණේ නැහැ. අනෙක අඟහරුවාදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අනිවාර්යෙන් පැවැත්විය යුතුයි කියලා නියමයක් තිබුණේ නැහැ. සමහර වෙලාවට ඒ රැස්වීම විනාඩි 5න් අවසන් වෙනවා. සමහර වෙලාවට පැවැත්වුනේම නැහැ. යයි හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දුන්නා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ඔබතුමා පිළිවෙලක් ඇතුව වැඩක් කළේ නැහැ කියලා මම යෝජනා කළොත් එය පිළිගන්නවද? යනුවෙන් විමසා සිටියා. මං ඒක ප්‍රතික්ෂේප කරනවා. ජාතික බුද්ධි සේවයෙන් නිසි ලෙස බුද්ධිතරතුරු ඉදිරිපත් කළේ නැහැ. පාස්කු ප්‍රහාරයට පෙර පැවති අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීවත් නිලන්ත ඒ වෙද්දී ලැබී තිබුණු තොරතුරු ගැන කතා කළේ නැහැ. සහරාන් සම්බන්ධයෙන් විමර්ශන භාර වෙලා තිබුණේ ඔහුට. ඉතින් ඔහුයි ඒ ගැන අපිට කියන්න ඕනේ. මා දන්නා පරිදි සහරාන් සම්බන්ධයෙන් වූ විමර්ශන ජනාධිපතිවරයා නිලන්තට ලිඛිතව භාර දී තිබුණා. යයි එවිට හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. මෙහිදී ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභ්‍යාජනාධිකරණ විනිසුරුවරයා ඔබ කොහොමද කියන්නේ ජනාධිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධන මහත්මයාට ඒ කටයුතු භාර දී තිබුණා කියලා? ඒක ඔප්පු කරන්න පුළුවන්ද? යනුවෙන් විමසුවා. ඔව් ස්වාමීනි, මට ඒක ඔප්පු කරන්න පුළුවන්. මට මේ සිද්ධිය කිව්වේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා. මොකද මම ඒ කාලේ ආරක්ෂක ලේකම් නොවේ. 2018 අවුරුද්දේ පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කියා තිබුණා, පූජිත් ඔයා මේ NTJ සහරන් ගැන මීට පස්සේ හොයන්න එපා. ඒ ගැන සම්පූර්ණ විමර්ශන නිලන්තට බාර දෙන්න කියලා. එතනින් එහාට නිලන්ත ජයවර්ධන තමයි සහරාන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කළේ ස්වාමීනි. යයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසම පිළිබඳව කාදිනල් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. අපි සතුරු වෙනවා පාස්කු කොමිසම ගෙන යන වැඩ පිළිවෙල ගැන සන්තෝෂයි. සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ඔබ වහන්සේට මම විශ්වාස කරනවා. මොකද ඒගොල්ලෝ අවංකවම මේ කාරණාව හොයලා බලමින් කටයුතු කරනවා කියලා පේනවා.
ජීවිත 3ක් බිලිගනිමින් කඩා වැටුණු මහනුවර බූවැලිකඩ මහල් නිවාසය ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අනුමැතිය ලබාගත් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය එම සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා ප්‍රතික්ෂේප කරනවා. මේ අතර එම අනතුරින් ජීවිතක්ෂයට පත් අඹු සැමියෝලගේ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයස ඇති බිලිඳියගේ දේහයන් ඊයේ රාත්‍රියේ ඥාතීන් වෙත බාර දෙනු ලැබුවා. මහනුවර බූවැලිකඩ සංගමිත්තා මවතේ පස්මහල් නිවසක් ඊට පහලින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතර කඩා වැටීමෙන් අමුසම යුවලකඩ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසිටි බිලිඳියට දිවි අහිමි වූයේ පසුගිය ඉරිදා දිනේදී. අනතුරින් ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් සහ අචලා ඒකනායකගේත් ඔවුන්ගේ මාස එකහමාරක් වයසට දියණිය ඔනලාගේත් දේහයන් ඊයේ රාත්‍රියේ ඔවුන්ට අයත් හෝටලයක මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණා. මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු හෙට සවස කටුවස්තොට මහయ్యాව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙලෙස ජීවිත 3ක් බිලිකනිමින් කඩා වැටුණු පස්මහල් නිවස දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාට අයත් එකක්. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි භූවිද්‍යාඥයින් ප්‍රකාශ කළේ නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලටගෙන නොමැති බවයි. කෙසේ වෙතත් නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කළා. එන්ජිනියරින් කෝපරේෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිය වල අරන් තිබෙත් මේ කම්බි ගැනත් මේකට සම්බන්ධයි. එහෙත් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවට කඩා වැටුණු නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි එම සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා පැවසුවේ. අපි ගත වූ වසර 60 කාලය තුල ඉදිරි කළ තියෙන රාජ්‍යංශයේ ගොඩනැගිලි පමණයි. ඒ නිසා මම හිතනවා මේ ගොඩනැගිල්ල හිමිකාර මහත්මයාට වැරදි ප්‍රකාශයක් තමයි එතුමා කරේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඒ පිළිබඳ වගකීම දැරීමට අපිට පුළුවන්කමකුත් නැහැ. මේ අතර කඩා වැටුණු නිවසේ ඉදිරිපස ගේට්ටුවද අද වන විට ගිලා බසිමින් තිබෙනු දක්නට ලැබුණා. මේ අතර මහනුවර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද දෙරණට ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට පත් කළ පොලිස් නිලධාරී කණ්ඩායම කඩා වැටුණු නිවසට අදාළ මුල් ලේඛනවල පිටපත් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවයි. මහනුවර පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කළා දෙනවා. නෛතිකව ලබාගත යුතු වාර්තා සහ නෛතිකව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවද කියන කාරණේ පරීක්ෂා කරන්න. එවැනි වගකීමක් පැවරීමට සුදුසු තත්ත්වයක තියෙනවා නම් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න පියවර ගන්න. රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව පැවති එක්දින සමුළුවට ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක්දින සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රිය 7:45ට පමණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. එහිදී මහමණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරය ඇමතු අතර මෙරට වේලාවෙන් රාත්‍රී 9:45ට පමණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා. Unfortunately, the world is not what the founders of this august body envisaged 75 years ago. The world is plagued by the unprecedented COVID-19 pandemic, which has jeopardized our economies, health systems, and indeed our societies just within a few months. Sri Lanka was able to successfully face the challenge of COVID-19 through a proactive intervention. Our success story owes much to our reliance upon tracing and quarantine, which was our greatest strength. Sri Lanka has not reported a single case arising within the local society for over a month now. Excellencies, Sri Lanka has committed to the 2030 agenda of sustainable development. Poverty alleviation through an agri-based production economy is a major goal of my government. Excellencies, I firmly believe that partnerships
fostered between member states and the UN continues at their best when no country is held hostage to the interest of a few. රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ යුතු අවහිර කිරීම චෝදනාව යටතේ මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන්ට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා. ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසියට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබා දිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා. මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු විහාරස්ථානයක් පිහිටි භූමියේ කොටසක කිසියම් පිරිසක් වගා කටයුතු ආරම්භ කර ඇති බවට මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක් කරමින් අනාවරණය කළා. අද දවසේ ටැක්ටර් දාලා මේ චෛත්‍ය භූමිය තමයි මේ ආන්නේ ඕන කෙනෙකුට පේන මේ චෛත්‍ය ආහන බව. අර බෝධීන් වහන්සේ වට කරලා තමයි මේ පැත්තෙන් ආන්නේ. ඉතින් මේ පුරාණ රජමහා විහාරස්ථානේ මේ විදිහට හාලා විනාශ කරපුවාම මම මැරිලා ගියොත් නැවතත් මේක පෙන්වන්න කවුරුත් නැහැ. ඉන් අනතුරුව අදාළ ස්ථානයේ මැනුම් කටයුතු සඳහා ඊයේ පැමිණි පුරාවිද්‍යා නිලධාරීන්ට පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන්ගෙන් විරෝධයක් එල්ල වී තිබුණා. ඒ අදාළ ස්ථානයේ මැනීම් කටයුතු නිසි අයුරින් පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් සිදු නොකරන බව පවසමින්. බෝධියේ ඉඳලා බබයක් දුරින්ද මේ හාලා තියෙන්නේ. පරිවාරක බෑම්ම යට තියෙනවා. උඩින් කුඹර. දැන් මෙතන බලන්න මේ චෛත්‍ය නම් ගිහිල්ලා බලන්නකො තමයි බලලා එන්නකො කතා කරන්න මේ සිද්ධිය. ඒක ලෙන්ටි කියන්නේ එච් මහත්තයාට අදාළ භූමිය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට තහවුරු කෙරෙන නාමපුවරුද දක්නට ලැබෙනවා. සිදුව ඇති විනාශය නිරීක්ෂණයට වගකිව යුතු නිලධාරියෙක් පැමිණෙන තෙක් මැනුම් කටයුතු සඳහා පැමිණ සිටි පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනෙක් සිය බහරයට ගැනීමට පූජ්‍ය සුමනරත්න හිමියන් කටයුතු කළා. ගොවියන්ගෙන් අරක්කු බෝතලේ අරගෙන වීගෝනි දෙක අරගෙන හාන්ට දෙන්න මේගොල්ලෝ දැන් අවුරුදු 6ක් මෙච්චර බෝධියේ මුල් හැරෙනකන් හාලා තියෙද්දි ඇයි ඒ අදාළ නිලධාරි ගෙන්නන්න බැරි? කැනීමක් කළා ඒගොල්ලෝ මෙන්න මේ සීමාව තමයි කැනීම් කරලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ මේ දැන් අවුරුදු 1කමාරකට කලින් ඇවිල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තේ නිලධාරියෙන් කන්නාම ගාවට පස්සේ අපි කොහොමද කියන්නේ ආන්දරේ තවත් මේකේ එහෙනම් ඒක තමයි ඒ ප්‍රධානීන්ට එන්න කියන්නේ. ඔබතුමා දන්නේ නැහැ නේ. ඔබතුමා අවුරුදු දෙකකට රාජකාරියට ආපු එක්කනානේ. පසුව මඩකලපුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මැනුම් කටයුතු සිදු කරන තෙක් අදාළ වගා කිරීම නතර කරන බවට දුන් පොරොන්දුවක් මත සිද්ධිය සමතයකට පත් වුණා. කෙසේ වෙතත් පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් සිය බහරේ රඳවාගෙන සිටි පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනා මේ වන විට මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරදියනාරු පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. රජයේ සේවකයන්ට අයිතිව අවහිර කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළාට පස්සේ මිනමට අධිකරණයට ඉදිරිපත් වීම සඳහා හෝ පොලිසියට ඉදිරිපත් වෙලා ප්‍රකාශ ලබා දීම සඳහා 2029 9 දිනට නොතිසි නිකුත් කරලා තියෙනවා. සුපිරි පැලන්තියේ චීන ජාතිකයන්ට පමණක් ඇතුළු විය හැකි නීති විරෝධී කැසිනෝ සමාජ ශාලාවක් පිළිබඳව අද දෙරණ උකුස්සාට අනාවරණය වුණා. උකුස්සගේ අද හෙළිදරව්ව ඒ පිළිබඳවයි. මේ කොළඹ කොල්ලුපිටියේ පිහිටි අධි සුකෝපභෝගී නිවාස සංකීර්ණයක්. මෙහි 28 වැනි මහලේ පිහිටි නිවසක කලක පටන් නීති විරෝධී කැසිනෝ සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණ වුණා. සිදු කළ සෝදිසියකදී හෙළි වූයේ මෙම ස්ථානයට පැය 24 පුරාම කැසිනෝ ක්‍රීඩා කිරීමට චීන ජාතිකයින් පැමිණෙන බවයි. එමෙන්ම මීට ඇතුළු විය හැකි වන්නේ සුපිරි පැලැන්තියේ චීන ජාතිකයන්ට පමණක් බවත් මෙහි තීරුබදු නොගෙවන ලද දුම්බැටි සහ මත්පැන් ඇති බවත් අනාවරණ වුණා. ඒ අනුව කොළඹ නගර සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සමග අද දෙරණ උකුස්සාද මෙම ස්ථානය වැටලීමට එක් වුණා. අප එහි යන විටත් එම ස්ථානයේ කාන්තාවන් ඇතුළු චීන ජාතිකයින් පිරිසක් කැසිනෝ ක්‍රීඩා කරමින් සිටි අයුරුයි මේ. මෙම ස්ථානයේ ඔන්ලයින් ක්‍රමයට කැසිනෝ ක්‍රීඩා කරන අයුරුද එහි ගිය අපට දැකිය හැකි වුණා.
පසුව සුරාබදු නිලධහරින් විසින් එම ස්ථානය වැටලූ අතර එහි තිබී රුපියල් මිලියන 6.5ක මුදලක් සහ රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම් වැටි සහ බීරතොගයක්ද සිය බහරයට ගත්තා. මෙහිදී මෙම කැසිනෝ සමාජ ශාලාව පවත්වාගෙන ගිය චීන ජාතිකයාව මෙන්ම කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු චීන ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවටගෙන කොල්ලුපිටිය පොලිසිය වෙත බහර දෙනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවටගත් චීන ජාතිකයින් සියලු දෙනාම මෙරට තුළ දැනට පවත්වාගෙන යන චීන සමාගම්වල හිමිකරුවන්. ඉදිරියේදී මෙවැනි නීති විරෝධී ක්‍රියා රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරන උකුස්සා අවධානය. හෙට සිට බස් ප්‍රමුඛතා මන්තීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන සේවා රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළා. ඒ අනුව මගේ ප්‍රවාහන බස්වලට පාසල් සේවා බස් සහ වෑන්වලට මෙන්ම කාර්යාල සේවා බස් සහ වෑන් රථවලට පමණක් එම මන්තීරුවේ ගමන් කළ හැකි. දැන් තවත් පුවත් කිහිපයක්. පොල්ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් විය යුතු බවත් එය ඉක්මවා අලෙවි කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොල්වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළා. එම අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී රජය විසින් රුපියල් 60ට පොල් දෙනවා. රජයේ වතු සමාගම්වල අපි අනිකුත් වතු අයට දැන් අතරමැදියටත් යම් කිසි දෙයක් තියෙන තමයි අපි කියන්නේ රුපියල් 70ක් උපරිම සිල්ලර මිල තියෙන්න ඕනයි කියලා. නෑ කරන්න බෑ. අපි එහෙම වුණොත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පාරිභෝගික අධිකාරිය හරහා. ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ අලෙවි පොලක්ද අද එම අමාත්‍යංශයේදී සංවිධානය කර තිබුණා. ආනවිලුන් දව රැම්සා අභයභූමිය අක්කර 2ක් ඉස්සන් වගාව සඳහා හෙළිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටි ආරච්චිකටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා මේ මාස 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරෙකු වන ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි. සුළු දඩමුදල් ගෙවීමට නොහැකිව සිරගතව සිටින රැඳවියන් 8 දෙනෙකු වෙනුවෙන් එම දඩමුදල් ගෙවා ඔවුන් නිදහස් කර ගැනීම සඳහා මුදල් ප්‍රදානයක් ජෝර්ජ් ස්ටුවර්ට්ස් සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් අද සිදු කෙරුණා. ප්‍රොජෙක්ට් හෝප් සභාපති මාලන් ඩේල් පෙරේරා මහතා සමග අත්වල් බැඳ ගනිමින් අද එම මුදල පිරිනැමුණේ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා වෙතයි. හලාවත ආදාහනාගාර භූමියට ගුවනින් මාළු දැලක් වැටෙන ආකාරය ප්‍රදේශවාසියෙකුගේ ජංගම දුරකථනයක මෙලෙස සටහන්ව තිබුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය ඉරිදා පතිත වූ අඩි 250ක් පමණ දිගින් යුත් බර කිලෝ 300ක් පමණ වන මෙම මාළු දැල මෙරට නිෂ්පාදනය කළ එකක් නොවන බවයි. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. අදත් රාත්‍රී 10:30ට වාද පිටිය. සුබ රාත්‍රියක්.